පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අතර අග්‍ර කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන තමයි අද ඉගෙන ගන්න. තේර ගාථා. සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ ගැන උන්වහන්සේගේ හැඟීම උන්වහන්සේ ප්‍රකාශ කරපු විදිය. එතකොට අපිට සංඝයා කෙරෙහි හොඳට හිත පහදිනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මෙබඳු ගුණයන්ගෙන් සමන්විතයි කියලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන හිත පැහැදීම මම හිතන්නේ අපිට කුසල් වඩන්න උපකාරයක්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඔබ දන්නවා උන්වහන්සේගේ ගිහි නම උපතිස්ස මිත්‍රෙක් හිටියා. කොහොමද මේ අය බොහෝම සංසාරේ එකට ආපු අය පින් කර කර. ඒ අය බ්‍රාහ්මණ පවුල් වල ඉපදිච්ච අය. කියන්නේ ඉන්දියාවේ හොඳම ධනවත් සම්භාවනීය බ්‍රාහ්මණ පවුල් වල තමයි උපන්නේ. තියැත්තන්ට යාළුවෝ හිටියා. මේ පින්වන්ත ළමයි තරුණ කාලේ හැදුනේ කෙලිලොල් ජීවිතයක් ගෙවි. එතකොට රජගහනුවර තිබිලා තියෙනවා එක උත්සවයක්. කන්දක් මොදුනේ. දවස් ගාණක් ඉතින් ඔය එක එක්කෙනා ඇවිල්ලා එක නාටක රංග දක්වනවා. ඊට පස්සේ අදටත් ඒ වගේ ඒවැ නටබුන් තියෙනවා අදත්. මිනිස්සු මගුල් ගල්ල මැද එහෙම තමයි තියෙන්නේ. මේවා ගෙනල්ලා කුලියට මිනිස්සු ගෙනල්ලා පිරිමි අය ගෑනු වගේ ඇඳගෙන නටනවා. සින්දු කියනවා. අද ඒවා තමයි එළි වෙනකම්. එළිය තමයි තියෙන පායන කාලේ. ඉතින් එතකොට ඒ වගේ තියෙන්න ඇති කියලා හිතෙනවා අද මේ සමාජය දැක්කහම. එතකොට මේ පිරිස නට කකා බිබී ඉන්නකොට මෙයාගේ යාළුවෝ ටිකයි මේ උපතිස්ස කෝලිත දෙන්නත් ගියා. ඊළ මේගොල්ලෝ ඉන්නකොට මේගොල්ලන්ගේ හිතට ආව හැඟීමක් මොකද්ද මේ කරන විකාරය? මොකද්ද මේ කරන විකාරදී? මීටට හොඳ නැද්ද මම ධර්මය හොයාගෙන ගියොත්? ඒක ඔබට හිතෙන්න පුළුවන් ඒ කාලේ විතරක් මිනිසුන්ට අදාළද කියලා. මට හම්බ වෙලා තියෙනවා මේ කාලෙත් ඒ බඳු අය. ඒක තරුණේ මට හම්බ වුණා. එයා ඒ වගේ ඉතින් විනෝදෙන් ජීවත් වෙලා යාට පාටි එකේදී තමයි කලකිරෙන්නේ. මොකද්ද මේ කාලා බීලා ජීවත් වෙන විදිය? මොකද්ද මේකේ තේරුම කියලා. දමල ගහලා ගියා. අදත් ඉන්නවා එහෙම අය ලෝකේ. ඉතින් මේ උපතිස්ස කෝලිත මේ තරුණයන්ට දැන් ජීවිතයේ හිතුන මේ බොරු දෙයක් මේ විනෝදේ මීට වඩා හොඳයි සත්‍යයක් හොයාගෙන යන එක. ඉතින් ඒ කාලේ ඉතින් රජගහනුවර ප්‍රසිද්ධ වෙලා හිටියේ සංජය කියන තාපසෙක් පරිබ්‍රාජකෙක්. ඒකට සංජය කියන තාපසයා තමයි බුද්ධ ධර්මය නැහැ නේ වෙද්දී. හොයාගෙන ගියා. ඉතින් යාගේ යාළුවෝත් ආවා අපිත් එනවා කියලා. ඒ කාලේ තිබිච්ච ලෝකෙ මිනිස්සුන්ට හරියට නිදහස. හැබැයි අද තියෙන නිදහස නම් ඉන්දියාවේ තියෙනවා. අද අපි මේ කවුරු හරි මිනිස්සේ කළු ඇඳගෙන මේ පාරේ යනවා කියලා කවුරුත් නෑ අහන්න. මොකද කළු ඇඳන් කියලා. එතකොට කෙනෙකුට හිතුණා කියමු අද අමුඩයක් ගහගෙන ගහකට වාඩිලා ඉන්නේ. කවුරුත් අහන්නේ ඇයි ඔයා මේ අමුඩි ගහලා? කවුරුත් අහන්නේ. අද හිතන කෙනෙකුට සෙම්බුවක් ගත්තා අමුඩේ ගැහුවා ගියා පාර දිගේ. කවුරු හරි යාට කණ්ඩ ටිකක් දෙයි අහන්නේ. ඇයි කියලා. ඒ දන්නවා මෙයා මොකක් හරි හොයාගෙන යනවා කියලා. ඒක ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ඒක ඉන්දියාවේ අදත් තියෙනවා. අපූර්ව නිදහසක්. ඒක තියෙනවා ලෝකෙ වෙන දැන් ඒ රටේ සමහර කාන්තාවෝ ඉන්නවා මේ කම්මිය ඔක්කොටම විදලා කරාපු දාලා. මෙහි නායත් විදලා මෙහෙත් විදලා කවුරුත් අහන්නේ ඇයි ඔය උත්තර විදගෙන මෙහි ඒ නිදහස නැහැ. වැඩිපුර විද්දොත් ඉවරයි. එතකොට මේ හැමතිස්සෙම අර අමුතු රාමෝක මිනිසයා ඉන්නවා. ඒ රාමුව එහෙ නැහැ.
ඒ කාලෙත් එහෙමයි. අදත් එහෙමයි. ඒ නිසා මේ දැන් ඔය උපතිස්ස කෝලිතයන් වහන්සේලා කල්පනා කළා අපි යනවා. යාළුවන්ට යාළුවෝ 250යි. පොඩි නෑ. යාළුවන්ට කිව්වා මේ වැඩක් නෑ මේ ජීවිතේ අපි යනවා. මොකක් හරි මේක හොයාගන්න ඕනේ නැත්තම්. යාළුවෝ කිව්වා අපිත් එනවා. සංජය ගාවට ගියා. ගිහලා ඉඳිදි තමයි කාලයක් හිටියා. හරි ගියේ නෑ. මාර්ගයක් නෑ. ඊට පස්සේ තීරණය කළා උපතිස්ස කෝලිත දින්න අපි එළියට බහලා අපි යමු යන්න. අපිට කවුරු හරි මුණ ගැහි හරි කෙනෙක්. මුණ ගැහුණාම අපි ඇවිල්ලා පණවිඩය කියමු කියලා පොරොන්දු වෙලා තමයි ගියේ. ඉතින් මුණ ගැහුනේ කාටද? උපතිස්සට. මුණ ගැහුනේ කාවද? අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණා. ඒක ඔබ දන්නවයි විස්තරේනේ. ඊට ගාථාව දන්නවා. ඊයේ ධම්මා හේතුප්පව ගාථා. ඊට පස්සේ උන්වහන්සේ දැන් එතකොට සෝවාන් වුණා. සෝවාන් වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. පැවිද්ද ලැබුවා. ගිජ්ජකූට පර්වතයේ පාමුල සූකර කත කියන ගල්ලිනේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා පායන කාලෙක. එතකොට භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් ඉන්නවා සාරිපුත්යන් වහන්සේ. එවිදි සෝතාපන්න වෙලා. සාරිපුත්යන් වහන්සේගේ බෑන කෙනෙක් ඥාති සහෝදරියෙක් හිටියා තාපසී දීඝනාක කියලා. මේ තාපසයා ওই කන්ද නැගලා එතන ඇවිල්ලා වාඩි වුණා. අර පොඩි සාකච්ඡාවක් ගියා. ඒ සාකච්ඡාව තුළින් භාග්‍යතුන් වහන්සේ මේ විඳීම මේ අපිට ඇති වෙනවනේ සැප දුක් විඳීම මේ අරමුණු ඔස්සේ සැප දුක් විඳීම ඇති වෙලා ඒ සැප දුක් විඳීම තුළට ග්‍රහණි නොවි කෙනෙක් ඒකේ නිදහස් වෙන්නේ කොහොමද කියලා දුන්නා යාට. පවන් සලසල ඉන්න සාරිපුත්යන් වහන්සේ ඒ කියන දේ අහගන්න ඕන කියලා දැඩි වමනාවකින් අහගෙන හිටියා. භාග්‍යවතුන් වහන්සේගේ උපදේශ ඉවර වෙනකොට පවන් සලමින් ඉන්න සාරිපුත්යන් වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. උන්වහන්සේගේ ජීවිතයේ එක කොච්චර වැදගත් සිද්ධියක්ද කියන්නේ උන්වහන්සේට මතක් වෙනවා ඒක. උන්වහන්සේක කියන මේක කියලා. තේර ගාථාවේ උන්වහන්සේගේ ගාථාවේ පළවෙනි එක උන්වහන්සේ වදාලේ යතාචාරි යතා සතෝ සතිම ආචාර ගෝචර සම්පන්න සිහිනුවණෙන් යුතු යත සංකප්පජ්ජායි අපමත්තු දමණය කරපු සිටිවිලි වලින් යුක්තව දැහන් වඩන. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙකුට සිටිවිලි දමණය වෙලා නෑ. දමණය වෙච්ච සිටිවිලි වලින් දැහන් වඩන අප්‍රමත්තු. ඔව් අප්‍රමාදී කෙනා අජ්ජතරතෝ සමාහිතත්තු. ආධ්‍යාත්මයේ ඇති වෙන චිත්ත සමාධියටම ආසා කරපු. ඒකෝ සන්තුසිතෝ හුදෙකලාව ලද දෙයින් සතුටු වෙමින් වාසය කරනවා නම් යමෙක් තමාහු බික්ඛුන් එයාටයි භික්ෂුව කියන්නේ. ඒ කාලෙත් මේ වගේ කිව්වන් පස්සේ තරුණ භික්ෂුන් වහන්සේලා කොච්චර මේ ක්‍රමයට ඇදිලා යන්න ඇද්ද? අල්ලං සුඛං වා භුංජන්තෝ වළඳන්න ලැබෙන්නේ තෙත දෙයක් වෙන්න පුළුවන්. වේලිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. නේ බාලං සුහිතෝසියා බැඩිය හොඳ නෑ වළඳන්න. උදට බඩ පිරෙන්න ගන්න එපා කියනවා. ඌනෝදරු අඩුවෙන් ගන්න කියන බඩට ගන්න දානේ අඩුවෙන් ගන්න කියන මිතාහාරෝ ආහාරේ ගන්න ඇයි කියලා හිතලා ගන්න කියනවා. ඇයි අපි කන්න ඕන කියලා හිතලා කන්න කියනවා. අපිට ඇයි අපි කන්න ඕන කියන එක කාද අපිට හිතෙන්නේ නැහනේ. අපිට හිතෙන්නේ අරකට කන්න ඕනේ මේකත් කන්න ඕනේ අරකට කන්න ඕනේ. එහෙමනේ හිතෙන්නේ නේ. අරක කෑවෙනම් නෑ කොහොම හරි ඒක කන්න. ඇයි අපි කන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ඇයි අපි මේ කන්නේ කියන එක අපිට හිතෙන්නේ නැහනේ. එතකොට අපි රස ළඟ නැවතින්නේ. අපි රස ළඟ අපේ ගේ හදාගෙන ඉන්නේ. මේ රහතන් වහන්සේලා ගෙවල් කඩා විසිරූ දමු අය.
උන්වහන්සේ දේශනා කරනවා මිත ආහාර ඇයි අපි ගන්නෙ කියලා හැම ආහාර පිටක් ගනිද්දිම ඇයි මේක මං කන්නේ කියලා හිතෙනවා. කොහොම ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? සතෝ බික්ඛු පරිබ්බජේ සිහිනුවණින් යුක්තයි භික්ෂුව කල් ගෙවන්නේ. චත්තාරු පංච ආලෝපි අබුත්වා හතර පස් පිටක් බත් නොකා ඉන්න. උදකම් පිවේ ඉතුරු හරියට පැන් වල දාන්න. අලම් පාසු විහාරාය පහිතත්තස්ස බික්කුණෝ වීරිය වඩන්න භික්ෂුවට ඒක හරි පහසුයි. බලන්න තින් සාරිපුත්තයන් වහන්සේ එහෙම ප්‍රකාශ කරද්දී අලුත මහානච්ච සංඝ පිරිස කොච්චර සතුටින් මේ මාර්ගේ වඩන්න ඇද්ද? කප්පියං තංචේ ඡාදේති චීවරං ඉද මත්ථිතං ලැජ්ජා බය ඇති වෙන තැන වහගන්නයි වස්ත්‍රය තියෙන්නේ. එතකොට මේ වස්ත්‍රය චීවරය ලැජ්ජා බය තැන් වලින් වහන කැපසරු දෙයක් නම් එපමණකින් ප්‍රමාණවත් ඇති. එතකොට මේ ආකල්පෙනේද පාංශකූල චීවරයට ඒ පැවිද්දන් පෙළඹුණේ. ඒ කියන්නේ මිනිඔත පුරේ සිවුරු අරගෙන ඒවා මහගෙන පොරවගත්ත ලැජ්ජාව බය ඇති වෙන තැන් වැහුණා. ප්‍රශ්න ඉවරයි. අලම් පහසු විහාරාය පහිතත්තස්ස බික්කුණෝ කෙලස්තාවන වීරිය ඇති භික්ෂුවකට ඒක හරි පහසුයි. මේ යුගයේ රහතන් වහන්සේලා ජීවත් වෙච්ච ආකාරය අපිට එකපාරටම චිත්‍රයකට ගන්න බෑ. නමුත් අපිට යම් කිසි ඡායා මාත්‍රයක් අපේ හිතේ මැවෙන්න මේවා පිහිට වෙනවා. පල්ලංකේන නිසින්නස්ස පළඟක් බැඳගෙන වාඩි වෙලා ඉන්නේද්දී ගල්ලෙනක ජන්නුකේ නාපි වස්සති දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් වාඩි වෙලා ඉඳෙද්දී අලම්පාසු විහාරාය පහිතත්තස්ස බික්කුණෝ වීරිය වඩන නිකලස් වීමට වීරිය වඩන භික්ෂුවකට ඒක හරි පහසුයි කියනවා. දනිස් දෙක නවාගෙන පළඟක් බැඳගෙන වාඩි වුණාම දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් හරි මේ බලන්න. එතකොට මේ අල්පේච්ඡ බව ගැන අපිට ආයේ කතා කරන්න දෙයක් නැහැ. විබන්ධ යුගයක් තමයි මේ ලෝකේ අවසන් වුනේ. අපිට තින් වාසනාව තියෙනවා. මොකද්ද මේක ගැන අපිට මෙහෙම දැන් කතා බස් කරලා යුගය ගැන හිත නිර්මාණය කරගන්න පුළුවන්. ඒ රටේ බෑ. ඒ රටේ දන්නේ කවුරුවත් එහෙම බුදුවරු රහතන් වහන්සේලා පහළ වුණා කියලා දන්නේ. අපිව දැක්කොත් මිනිස්සු කියන්නේ විදේශික. අපිව දැක්කම මිනිස්සු අහන්නේ විදේශික. මේ අහනවා මේ ඉන්දියාවේ මහාන වෙච්ච අයකින් අහනවා ඒ රටේ මිනිස්සු ඕගොල්ලෝ මොකද මේ විදේශී ඇඳුම් ඇඳගෙන ඒ ඉන්දියාව දන්නේ නැහැ. ඉන්දිය මිනිස්සු දන්නේ නැහැ මේ වස්ත්‍රය භාග්‍යතුන් වහන්සේ ඒ රටට හඳුන්වලා දීපු එකක් කියලා. සිවුරක් කියලා දන්නේ නැහැ. ඉන්දියන් අයගෙන් අහනවා මොකද්ද මේ විදේශී ඇඳුම් කියලා. එතකොට එච්චරට ඒ චිත්‍රේ ඒ සමාජයෙන් අයින් වෙලා ගිහිල්ලා. ඊළඟට සාරිපුත්යන් වහන්සේ මේ බලන්න මේ කියන කාරණේ යම් කිසි කෙනෙක් තමන්ට සැප විඳීමක් ලැබෙනකොට ඒක යා දැක්කනම් දුකක් හැටියට. සැප විඳීමක් කොහොමද දුකක් හැටියට දකින්නේ? සැප විඳීම අනිත්‍ය වෙලා යන දෙයක්. ඒ නිසා ඒ දුකයි කියලා සැප විඳීම දුකක් හැටියට දැක්කනම් දුක් විඳීම දැක්කනම් පීඩා දෙන රිදුම් දෙන හුලක් හැටියට දුක් විඳීම රිදුම් දෙන හුලක් හැටියට දැක්කනම් උභයන්තරේන නාහෝසි ඒ දෙක අතරත් යා හිටියේ නැත්තම් ඒ දෙක අතරේ සැප දුක අතර මොකද තියෙන්නේ? මධ්‍යස්ථ බව. එතනත් යා නැවතිලා නැත්තම් ඒ කියන්නේ සැප තුලත් නැවතිලා නැහැ.
දුකෙත් නැවතිලා නැහැ. එයා උපේක්ෂාවෙත් නැවතිලා නැත්තම් කේන ලෝකස්මින් කිංසියා එයාට මොන ප්‍රශ්නයක් හැදෙන්නද කියලා අහනවා. එයා සැපෙත් නැවතිලා නැත්තම් දුකෙත් නැවතිලා නැත්තම් උපේක්ෂාවෙත් නැත්තම් එයාට මොකෙන්ද ප්‍රශ්න හැදෙන්න තියෙන්නේ කියලා අහනවා. එයාට ප්‍රශ්න හැදෙන්න දෙයක් නැහැ. ඊළඟට දේශනා කරනවා කවදාවත් මං සාරිපුත්යන් වහන්සේ වදාරනවා කවදාවත් උන්වහන්සේට පාපී සිතුවිලි ඇති අය ආශ්‍රේට එපා කියනවා. කුසීත කෙනෙකුත් එපා කියනවා. කුසීත කෙනා කියන්නේ කවුද? හිතේ හටගත්තු තරහක් ඒක දුරු කරන්න වීරිය ගන්න නැත්නම් යා කුසීතයි. හිතේ හටගත්තොත් ලාමක තෘෂ්ණාවක් ඒක දුරු කරගන්න යාගේ උත්සාහයක් නැත්නම් යා කුසීතයි. හීන වීරිය තියෙන කෙනෙක් ආශ්‍රේට එපා කියනවා. අල්පශ්‍රුත ඒ කියන්නේ ඔව් දහම් දැනුමක් නැති අනාදරෝ කරුණා මෛත්‍රිය ආදී නැති කෙනෙක් එබඳු එක්කෙනෙකුගෙන් කේන ලෝකස්මින් කිංසියා එබඳු එක්කෙනෙකුගෙන් මට ඇති ඵලෙ කුමක්ද කියලා අහනවා. බහුසුතෝච මේධාවි බහුශෘත වූ ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය බොහෝ කොට අසාදරා සිටින මේධාවි ඔව් ප්‍රඥාවන්ත සීලේසු සුසමාහිතෝ ඔව් සීලේ තුල හොඳින් තැම්පත්ව ඉන්න චේතෝ සමත මනෝයුක්තෝ චිත්ත සමාධියේ යෙදී සිටිනු නම් කෙනෙක් අපි මුද්දනි තිට්ඨතු උන්වහන්සේ මගේ සිරසේ වැඩ සිටීවා. කවුද මේ කියන්නේ? සාරිපුත්යන් වහන්සේ දේශනා කරන්නේ. යෝ පපංච මනෝයුක්තෝ පපංචාබිරතෝ මනෝ යම් කිසි කෙනෙක් ඉන්නවා ප්‍රපංචයන්හි යෙදෙමින්. මොකද්ද මේ ප්‍රපංචයන්හි යෙදෙමින් ඉන්නවා කියන්නේ? දැන් අපිට එක එක සිතිවිලි එනවා නේද? දැන් අපිට අපේ අතීතය ගැන අන් අය අපිට කරපු ප්‍රශංසා ඇනුම් බැනුම් ඊළඟට අපි ඉඩකඩංගේ දොර ඊළඟට අපි ටීවී වල දැකපුවා පොත්වල දැකපුවා එක එක්කෙනා කියපුවා ප්‍රවෘත්ති වලින් අහනවා මේ ඔක්කොම වැටෙන්නේ බෙන්ගාල බොක්කට වගේ ඔක්කොම වැටෙන්නේ කොහටද? ඔළුවට. මේ ඔක්කොම වැටෙන්නේ කොහටද? ඔළුවට වැටෙන්නේ. ඊට පස්සේ මේවා නේද අපි හිත ඉන්නේ. එතන මේවා හිත ඉන්නකොට අපිට හිතපු ගමන් ද්වේෂය ඇති වෙන්නේ නැද්ද? රාගය ඇති වෙන්නේ නැද්ද? භය ඇති වෙන්නේ නැද්ද? මෝහය ඇති වෙන්නේ නැද්ද? ඒව ඇති වෙන්නේ ඒවා සිතන විදිය නිසා. ඒ කියන්නේ දැන් අපි හිතන රටාව තුළ අපි හිතේ ඉන්නවා අපි හිතෙන් මවාගෙන හිතෙන් සාකච්ඡා කරනවා හිතෙන් රණ්ඩු අල්ලනවා හිතෙන් ගහ ගන්නවා හිතෙන් විශාල අරගලයක අපි ඉන්නව නේද? ආන්ගේ විදියට හිතෙන් පැටලි අනේකට කියනවා ප්‍රපංච කියලා. එතකොට ප්‍රපංච අනුයුත් ඒකේ යෙදිලා ඉන්නවා නම් නිතර කෙනෙක්. ප්‍රපංචාබි රතෝ මනෝ ඒකට ආස කරමින් ඒකම හිත ඉන්නවා නම් දැන් සමහර විට අපි ඔන්න පොත බලනවා. පොත බලන නමුත් අපි ඉන්නේ වෙන ප්‍රපංචයක. වෙන්න බැරිද? දැන් පොත බලලා ඉවරනවද? පොතක් කියවලා. නමුත් අපිට මතක නැහැ මොනවද කියෙන්නේ කියලා. අපි හිටියේ වෙන ලෝකෙක. එහෙම අපිට වෙනවාද නැද්ද? එහෙම අපිට වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? ප්‍රපංච. එතකොට ප්‍රපංචාබිරතෝ ඒක අපේ හිතේ ඒකට ආස්වාදයක් තියෙනවා. ඒකට අපේ හිත ඇදිලා යනවා. ඒකට ඇලිලා ඉන්නවා නම් විරාධයේසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං උතුම් වූ නිවන ඔහුට වැරදුනා. ඔහුට උතුම් වූ නිවන වැරදුනා කියන.
ඇයි අපි යෝනිසු මානසිකාරය ඇති කරගන්න දහම් කරුණක් නුවණින් මෙනෙහි කරලා හිතේ ඒක පිහිටුව ගන්න ප්‍රධානම බාධකේ ප්‍රපංචයයි. එතකොට බුදුරජාණන් අපේ සාරිපුත්යන් වහන්සේ දේශනා කරන යෝච පපංචං හිත්වාන යම් කිසි කෙනෙක් ප්‍රපංච අත්හරිනවා. නිප්පපංච පතේ රතු ප්‍රපංච රහිත මාවතට ඇලී ඉන්නවා. ප්‍රපංච රහිත මාවත තමයි සීල සමතය විදර්ශනාවත්. සමතේනුත් ප්‍රපංචේ මර්ධනය කරනවා. විදර්ශනාවෙන් ප්‍රපංචේ ප්‍රහාණය කරනවා. එතකොට ඒකට කියනවා නිප්පපංච ප්‍රපංච රහිත මාර්ගය කියනවා. ප්‍රපංච රහිත මාර්ගය කියන්නේ මොකේද? සමතේටත් විදර්ශනාවටත්. යම් කිසි කෙනෙක් ඒකේ ඇලී ඉන්නව නම් ආරාදහි සෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං අනුත්තර වූ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ නිවන තමයි ඔහු සතුටු කරවන්නේ. ඒ කියන්නේ යාට තමයි නිකලස් මාර්ගයට එන්න වාසනාව තියෙන්නේ, නිවනට යන්න තියෙන්නේ. ඉතින් බලන්න මේ කාලේ ඒ භික්ෂුන් වහන්සේලාගේ අදහස් තමයි මේ අපි මේ දැන් හිතා ඒක කියා මේ සතුටු වෙන්නේ. ගාමේවා යදි වාරඤ්ඤේ ගමේ උනත් වනාන්තරයක උනත් නින්නේවා යදිවා තලේ නිම්නයක බෑවුමක උනත් තලේ කන්දක උනත් යත් අරහන්තෝ විහරಂತಿ යම් තැනක රහතන් වහන්සේලාද වාසී කරන්නේ තම් භූමින් රාමණේයකන් ඒ බිම හරි ලස්සනයි කියනවා. එතකොට අපිට පේනවා ඒ රහතන් වහන්සේලා ඉන්න බිම ලස්සන වෙන්නේ මොකක්ද? ඒකට හේතුව. දැන් අපිට මේකම හිතන්න පුළුවන් මෙහෙම ගමක හෝ නගරයක හෝ නිම්නයක හෝ කාන්තක හෝ අසත්පුරුෂේ සිටීද ඒ බිම හරි කැතයි. එහෙම කියන්න පුළුවන් නේ. රහතන් වහන්සේ ඉන්නවනම් යම් බිමක එක ලස්සන නම් අසත්පුරුෂෙක් ඉන්නවනම් යම් බිමක ඒ බිම හරි. එහෙනම් අපි මේ ජීවත් වෙන මිනිස්යාගේ ආකල්ප වචන ක්‍රියා මේ පරිසරයත් එක්ක සම්බන්ධයි. එතකොට රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ ක්ලේශ වසඟ වූ ජනයා කැමති නෑ කියනවා ලස්සන වනාන්තරවලට. ඒ කියන්නේ දැන් මේ වනාන්තර දැන් ඉන්දියාවේ අපි වනාන්තර වලට ගිහිල්ලා තියෙනවා. ඒ වනාන්තරය ඇතුලේ කිසිම ලස්සනක් නැහැ. මම මේ ළඟදී ගියා සවැත්නුවරින් පොඩ්ඩක් එහා පැත්තේ වනාන්තරයකට. ඒ වනාන්තරේ මේ දැන් අපි මේ වනාන්තරය දැකලා තියෙනවනේ. මේ දැකපු වනාන්තරය නෙමෙයි ඒක. ඒකේ කිසිම ලස්සනක් නැහැ. ඒ වගේ ඇතුළට ගිහිල්ලා ඒකේ ලස්සනක් දකිනවා නම් හැබැයි ඒ පළාතේ මිනිස්සු නැහැ. ඒ කියන්නේ මිනිස්සු නැත්නම් ඒ වනාන්තරයේ මිනිස්සු නැත්තේ පළාතේ මිනිස්සු නැත්තේ මොකද? ඒගොල්ලන්ට ඒක හිත අලවන්නේ නැහැ. ඇයි මිනිස් කාමී ජනියා හොයන්නේ මොනවද? පාර ළඟද? ලයිට් වතුර. ගෙවල්තර ළමයින්ට ඉස්කෝල. මේ මොකවත් වනාන්තරේ නෑ. වනාන්තරයට ඇලින්නේ නැහැ කාමී ජනියා. වීත රාගා රමිස්සanti වීත රාගියයි වනාන්තරයට ඇලී වාසය කරනවා. නැති කාම ගවේෂ නිගල කාම හොයන්නේ. එහෙනම් කාමයේ හොයන අය තමයි වනේ අතෑරියේ. කාමයේ හොයපු නැති අය වනේට ආස කළා. හරි ලස්සනයි නේද කතාව? නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිදානයක් ගැන ඔත්තුව කියන කෙනෙක් වගේ ආන් අසවතන නිදානේ තියනවා කියලා කියනවා වගේ ඕන් ඔයාගේ ඔන්න ඔය අඩුපාඩු තියනවා කියලා කියනවා කෙනෙක්.
නිග්ගයවාදී මේදාවින්. එයාට ටිකක් තරවටු කරලා කියන නෝනැති කෙනෙක් හිටියෝ. තාදිසං පණ්ඩිතං භජි. එබඳු නෝනැත්තෙක්ව ඇසුරු කරන්න. තාදිසං භජමානස්ස. එබඳු නෝනැත්තෙක්ව ඇසුරු කරන කෙනෙක්ට සෙය්‍යෝ හෝතින පාපියෝ යහපතක් මිසක් අවඩක් වෙන්නේ නැහැ. බලන්න කොච්චර වටිනවද කියලානේ. ඒ කාලේ ඉඳලා සංඝයා අතර තියෙන අය ගැන කියලා සමහර දැන් මේ මිනිස්යන් අතර ඉන්නවා මේ උදාර සිත් තියෙන අය. මේ ඒ වයස පරිතරයක් නැහැ ඒගොල්ලන්ට. පුංචි වෙන්න පුළුවන්. තරුණ වෙන්න පුළුවන්. මහලු වෙන්න පුළුවන්. උදාර සිත් තියෙන. ඒ අයට මේ වගේ සත්පුරුෂ කෙනෙක් අවවාදයක් කළොත් පදක් කිනක් ගායි. පැදකුණු කරලා පිළිගන්නවා. ගස්සගෙන යන්නේ. එතකොට තාදිසම් බජමානස් ඉබඳු එක්කෙනෙක් ඇසුරු කළොත් සෙය්‍යෝ හෝතින පාපිය ශ්‍රේෂ්ඨ වෙනවා මිසක් පාපියෙක් වෙන්නේ නැහැ කියනවා. එතකොට නිග්ගයවාදී කියන්නේ තරවටු කළා අවවාද කරන කෙනා. සැරවැර කළා අවවාද කරන යහපත් කෙනා ඇසුරේ හිටියොත් නරකක් වෙන්නේ නැහැ කියනවා. හොඳක්මයි කියලා වෙන්නේ. එතකොට අර උදාර සිත් ඇති අය දැන් බුද්ධ කාලේ හිටියන උදාර සිත් ඇති අය ඒ අය මොකද කළේ මේ භාග්‍යවතුන් වහන්සේ මොකද්ද දෙන පණිවිඩේ වැඳුම් පිදුම් කළා තමයි ගන්නෙ. සාරිපුත්යන් වහන්සේ යම් පණිවිඩයක් දෙනවද වැඳුම් පිදුම් කරලා තමයි ගන්නෙ. ඕව දෙය්‍යානුසාසෙය්‍ය අවවාද කිරීම යුතුය. අනුසාසෙය්‍ය අනුශාසනා කිරීමත් යුතුය. අසබ්භාච නිවාරේ. දැන් අපි අසභ්‍ය කියන වචනේ අද අපි පාවිච්චි කරන්නේ ඊ타ත්ම පහත් දෙයක් සඳහා. ඒ කාලේ පාවිච්චි කළේ අසභ්‍ය කියලා වරද. අසබ්භාච නිවාරේ වරදින් වළක්වන්න ඕනේ. එතකොට ඒ බඳු එක්කෙනෙක් ඒකෙන් අවවාද කර කර අනුශාසනා කර කර යා වරද්දි වළක්වනවද සතං හිසෝ පියෝති සත්පුරුෂ කෙනෙකුට යාව හරි ප්‍රියයි. එයා ප්‍රිය කාටද? සත්පුරුෂයාට ප්‍රිය. අසතං හෝති අප්පියෝ අසත්පුරුෂයන්ට පෙන්වන්න බෑ යාව. අසත්පුරුෂයාට විරුද්ධයි. සත්පුරුෂයාට ප්‍රියයි. ඊළඟට ඔන්න සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ අර සිද්ධිය අරහත්ත්වයට පත්වෙච්ච සිද්ධිය. අඤ්ඤස්ස භගවා බුද්ධු ධම්මං දේසේසි චක්කුමා සදහම් ඇස්සැති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අඤ්ඤස්ස ධම්මං දේසේති වෙන කෙනෙකුටයි ධර්මයේ දේශනා කළේ. කාටද දේශනා කළේ? දීඝනකට දේශනා කළේ. වෙන කෙනෙකුටයි ධර්ම දේශනා කළේ. ධම්මං දේශීය මානම්හි ඔහුට ධර්මයේ දේශනා කරන වේලෙහි සෝත මෝදේසි මත්තිකෝ මං හිතුවා මේකෙන් මටත් ප්‍රයෝජනයක් වෙනවා. මොකක්ද හිතලා තියෙන්නේ උන්වහන්සේ? මේකෙන් මටත් ප්‍රයෝජනයක් වෙනවා කියලා හොඳට කන් යොමු කරන් හිටියා. සෝතං ඕදේසින් අත්තිකෝ මට මේකෙන් ප්‍රයෝජනයක් වෙනවාමයි කියලා හොඳට කන් යමාගෙන අහගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කාටද? දීඝනකට. තම් මේ අමෝඝං සවණං කියන මගේ ඒ සවන් දීම හිස්සුනේ නෑ. විමුක්තෝම්හි අනාසව ආසව රහිතව මම කෙලෙසුන්ගෙන් නිදහසුණු කෙනෙක් කියනවා. එහෙම වුණා කියන. ඊළඟට බලන්නේ සාරිපුත්තයන් වහන්සේගේ අදහස් වල තියෙන මේ නිර්මලකම, පවිත්‍රකම මේ ඊළඟ ගාථාවේ තියෙනවා. හරි පුදුමයි ඒක නම්. නේම පුබ්බේ නිවාසාය මට කිසිම ඕනකමක් තිබුණේ නැහැ. මගේ අතීත ජීවිතේ හාරලා අවසල ගන්න. මං අතීතේ කොහෙද හිටියේ?
මං දෙවියෙක් බඹෙක් වුණාද? මං කොයි පළාතේද උන්නේ? මගේ ඥාතින් කවුද? මං කෑවේ බිව්වේ මොනවද? මං ඇන්දි පැලැන්දි මොනවද? මං ආත්ම භාව කීයක් පහු කරන් ආවද මේ ගමන? එහෙම පෙරවිසු කඳ පිළිවෙල දකින්ට කිසිම ඕනකමක් තිබ්බේ නැහැ කියනවා. ඊළඟට කියනවා නපි දිබ්බස්ස චක්කුණෝ. අපිට යාන්තම් කැමරාවල් වලින් අපි හොය චූටි රවුම් බල අපි කියනවා අම්මේ දෙවිවරු වැඩලා. කැමරාවකින් පින්තූරේ ගන්නවා ඉක්මනට බලනවා. රවුමක් තිබ්බොත් දෙවියෙක්. ඒ වෙනුවෙන්ම සමහරු ගිහින් පූජාවල් තියලා ෆොටෝ ගන්නවා දෙයියෝ බලන්න. සාරිපුත්යන් වහන්සේ දේශනා කරන නපි දිබ්බස චක්කුණෝ. මට දිවස් ලබා ගන්න කිසිම කැමැත්තක් තිබුණේ දෙවියන් දකින්න කිසි ආශාවක් මට තිබුණේ නැහැ කියනවා. බලන්න කොච්චර වටිනවද මේවනේ. නචේතු පරියාය අනුන්ගේ සිත දැකලා කියවන්න මට කිසියම් ඕමනාවක් නැහැ කියනවා. න ඉද්දියා 이르දි ප්‍රාතිහාරේ පාණ්ඩ මට කිසියම් අවශ්‍යතාවයක් නැහැ කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මේ කියන්නේ. නචුතිය උපපත්තිය සත්‍යයන් චුත වෙන උපදින ආයුරු දකින්න මට කිසි ඕනකමක් නැහැ කියනවා. දැන් අපිට නම් ඉස්සෙල්ලාම ඕනේ නෝවනේ. යන්තම් පෙවුනොත් එළියක් අපිට කොච්චර සතුටුද නේද? ස්වප්නකින්වත් දෙවි කෙනෙක් කතා කළොත් ඕක ගැන වරුවක් කියවයි. ඒ මොකද එහෙම වෙන්නේ? අපේ ඉලක්කේ අපි හැමතිස්සෙම පිට යනවා. ඉලක්කෙන් මහමෙවුනාවට ධර්ම හොයාගෙන අප කී දෙනෙක් නම් ඉලක්කෙන් පිට ගියාද? ගිහි පැවිදි. ඒක ස්වභාවයක් මිනිස්යාගේ. ඒක අద్భుත දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් කී දෙනෙක් නම් ගියාද පිට නේ. එතකොට නමුත් සෝත ධාතු විසුද්ධිය මට මේ දිව්‍ය ශ්‍රවණය සාරිපුත්යන් වහන්සේ වදාරනවා මට මේ දෙවිවරුන්ගේ කතාබස් මොකක්ද ඒ කතා කරන්න කියලා බ්‍රහ්මයෝ කතා කරන්නේ මොනවද දෙවිවරු කතා කරන්නේ මොනවද කියලා කිසිම ඕනකමක් නැහැ කියන. දැන් අපිට තේරෙනවා සමහර අවස්ථාවලදී ආවේශ වෙලා එක එක දිස්ත්‍ය හදාගෙන එක එක්කෙනා ඇවිල්ලා ඉඳලා හිටලා එනවා. ඇයිල මං මෙහෙට එන්න කියලා පොඩ්ඩක් ඇහුවොත් අනිත් අය බිත්තිය හැංගිලා අහගෙන ඉන්නවා මොකද්ද කියලා. එන්නේ වැඩක් නැහැ. මට වැඩකුත් නැහැ. ඒ නිසා අර අපිට තියෙනවනේ මේ කුතුහලයක්. ඒ කුතුහලයේ උන්වහන්සේට ගිහි කාලෙවත් තිබිලා නැහැ. හරිම විස්මයජනක සිද්ධියක් නෙමෙයිද මේක? එහෙම මොකුත් තිබිලා නැහැ. ඒක උන්වහන්සේට තිබිලා තියෙන එක ඉලක්කයයි. මොකද්ද? නිකලෙස් වීම විතරයි. එන්න මොකුත් තිබිලා නැහැ. රුක්ඛ මූලංව නිස්සාය මුණ්ඩෝ සංඝාටි පාරුතෝ මුණ්ඩෝ මුණ්ඩ කියලා කියන්නේ මුඩු මුණ්ඩ කියන්නේ මුඩු කියන්නේ හිස මුඩු කරගෙන සංඝාටි පාරුතෝ සංගල සිවුරක් පොරවාගෙන පඤ්ඤාය උත්තම ප්‍රඥාවෙන් උතුම් බවට පත් උපතිස්සෝ තේරු උපතිස්ස තේරුන් තමයි රුක්ඛ මූලංව නිස්සාය ජායති ගහක් යටට වෙලා භාවනා කර කර ඉන්නේ. කොච්චර ලස්සනද මේ. ඔබට මේ කියන්නේ සිත පහදවා ගන්න. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන. අවිතක්කං සමාපන්නෝ අවිතක්ක කියලා කියන්නේ විතර්ක රහිත සතරවෙනි ධ්‍යානයේට සමවැදී ඉන්න සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ සම්මා සම්බුද්ධ ශ්‍රාවකයන් අවිතක්ක කියන්නේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම ආර්ය තුස්තිම් භූත භාව කියන තුන්වෙනි ධ්‍යානෙ
අරියේන තුන්නී භාවේන උපේතෝ හෝති තාවදී ඒ වෙලාවට ඔහු ආර්ය තෘෂ්ණී ආර්ය නිශ්ශබ්දතාවයෙන් ඉන්නවා කියනවා. ඒ නිශ්ශබ්දතාවය මොකද්ද? විතර්ක ਵਿਚාරත් නැහැ. ඒ කියන්නේ හිත ඇතුලෙන් එනවනේ විතක්ක ਵਿਚාර කියලා එකක්. දැන් අපි මේ කටවහගෙන හිතට හිතේ සද්දයක් තියෙනවා. ඒ සද්ද මොකද්ද? විතක්ක ਵਿਚාර සද්ද. ඒක මේ ලෝකේ අනිත්යට අහන්න පුළුවන්. ඒක සමහර විට දෙවියන්ට අහන්න පුළුවන්. අමනුෂ්‍යයන්ට අහන්න පුළුවන්. විතක්ක විපාර සද්ද කියලා එකට කියනවා. ඒක නෑ තුන්වෙනි ධ්‍යානෙ. එතකොට මේ ධ්‍යානයට සමවැදී වාසය කරනවා කිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය සාරිපුත්යන් වහන්සේ යථාපි පබ්බතු සේලු අචලෝ සුප්පතිත්තිතෝ මහා පර්වතයක් තියෙනවා ගල් පර්වතයක් හෙලවෙන්නේ මනාකොට පිටලා තියෙනවා. ඒ වගේ තමයි කියන මෝහේ වෙනසු භික්ෂුව ඒ වගේ තමයි කියන පබ්බතෝව නවේදති පර්වතයක් වගේ ඉන්නවා නොසැලී එක අවස්ථාවක සාරිපුත්යන් වහන්සේ හිස මුඩු කළ දවසක එලිමහන හිටියනේ සඳේ තිරේ. සාරිපුත්යන් වහන්සේ එලිමහන ඉන්න හුදකලාව සතුටින් භාවනා කරගෙන යකුන් දෙන්නෙක් යනවා අහසේ. ළඟට එක යකෙක් කිව්වා මට මේ භික්ෂුවගේ හිසට පහරක් දෙන්න හිතෙනවා කිව්වා. අනිත් එක මොකද්ද කිව්වේ? එහෙම කරන්න යන්න එපා මේ භික්ෂුව බල සම්පන්නයි කිව්වා. එතකොට අනිත් එක පටගාලා හොයාගත්තනේ. දැන් බලන්න එතන අමනුෂ්‍යයන්ටත් දැනගන්න පුළුවන්. එතකොට මේ සිද්ධියේ මොගලන් මහරහතන් වහන්සේ වෙන තැනක වැඩ ඉන්නේ. ඒ කිට්ටුව. උන්වහන්සේ මේ සිද්ධිය දකිනවා. අර අමනුෂ්‍ය ඇහුවේ නැහැ. සාරිපුත්යන් වහන්සේගේ හිසට පහරක් දුන්නා. සාරිපුත්යන් වහන්සේට ඒක තේරුනේ නැහැ. හිසට පහරක් දුන්නා කියලා දැනුන්නේ නැහැ. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ හනික සාරිපුත්යන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා ඇහුවා ආශ්මත් සාරිපුත්යන් වහන්සේ පහසුද? අමාරුවක් නැද්ද? වෙයි කියලා ඇහුවා. දැන් මේ වෙලාවේ අමනුෂ්‍ය දින්නේ කහසින් ගියා. ඒ අමනුෂ්‍යයෙකුට ඕන වහන්සේගේ හිසට වැරින් පහරක් ගහන්න. අනිත් අමනුෂ්‍ය එපායි කිව්වා. පාර ගැහුවා. එවෙල මේ අමනුෂ්‍ය ආත්මෙ චුති වෙලා ගිනි අරගෙන නිරේ උපන්නා. අනේ මං නම් මුකේක්වත් දැක්කේ නෑ කිව්වා. මුකේක්වත් දැක්කේ නෑ. පිසාචෙක්වත් මං නම් දැක්කේ නෑ. හැබැයි හිස මුදුනේ චූට්ට රිදෙනවා කිව්වා. වර්තමානයේ කොච්චරනම් අමනුෂ්‍ය ප්‍රහාර වලින් මිනිස්සු මැරෙනවා ඇද්ද? දකින්නෝ කවුරුද? කවුරුත් නැහැ. අපි කියන පපුව අමාරු වෙදිලා මැරුණා කියනවා. මේ පුටුවේ වාඩි වෙලා හිටියා කියනවා නහර පුපුරලා මලා කියනවා. අපි දන්නේ නැහැනේ ඇත්ත සිද්ධිය මොකද්ද උනේ කියලානේ. කොච්චර මැරෙනවද වර්තමානයේ අමනුෂ්‍ය ප්‍රහාර වලින්. හිතාගන්න බෑ දැන් අපි සවැත් නුවර අපි ටීවිල් එකේ ඒ පාරේ යන්න බෑ වාහනයකට. ඉතින් කැලේක අපි කැලයක් බලන්න යන්න. මමයි හාමුදුරුවෝ කෙනෙකුයි තව අපි ටීවිල් එකේ නැගලා දැන් ඩ්‍රයිවර් මෙහෙම ඉන්න මම ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. පිටිපස්සේ හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් අපි මෙහෙම පාරයි ඉන්නේ මෙහෙම ටීවිල් එකේ යනවා. උදේ 9 මාට විතර. දැන් අපි ළඟින් පාස් කරගෙන ගියා මෝටර් බයික් එකක්. ඒකේ ඉන්න තරුණිය දෙන්නේ. ඊට පස්සේ ඉස්සරහින් එනවා තව මෝටර් බයික් එකක්. අපි ඉතින් සාමාන්‍යයෙන් අපි කතා කර ගියා අපිට එච්චර ඒක හිතුන්නේ නැහැ. අපි ළඟ ඉඳලා මීටර් 10ක්වත් නැහැ. දඩාංගාලා මේකට එක දෙක හැප්පුණා. දඩාංගාලා සද්දය ඇහුණා. බලනකට පාර මැද්දේ මෝටර් සයිකල් දෙක දෙපැත්තේ අර මිනිස්සු හතර දෙනා බුදි පාර මැද්දේ. අපි බලද්දී එවෙලේ එක්කෙනෙක් මැරිලා. එතරම් අර ඉස්සරහා ගිහපු එක්කෙනා මැරිලවට ලී ඒ මොහොතේ මං හිතන්නේ ලී පයින්ට් ගානක් ගියා.
ඊළඟ එක්කෙනා පණ අදිනවා. ඊළඟ එක්කෙනා උස්සන්න බෑ. යාත් ඉතින් තට ගහ හෙල්ලි මේ උගුර දන්න ඔක්කොම හෙල්ලි කැඩිලා පණ අදිනවා. මොහොතක් ගියේ නෑ. ඒක පැහැදිලි හිතාගන්න බෑ. ඒක මිනිස්සෙක් කළාද? අමනුස්සෙක් කළාද? ඒක කොහොමද හැප්පුණේ හිතාගන්න බෑ. ඉතින් අපි ගමන ගියා. නමුත් අපි ඒකෙන් තේරුම් ගත්තේ ඒක සිදු වෙන විදිය හිතාගන්න බෑ. ඒක කවුරුවක් කළාද කියලා හිතෙනවා. ඒ වගේ ඒ සාරිපුත්යන් වහන්සේගේ සිද්ධිය. මෝහයේ ශේකල භික්ෂුව පර්වතයක් වගේ නොසැලී ඉන්නවා. අනංගනස්ස පෝසස්ස නිච්ඡං සුචි ගවේසිනු හැමතිස්සෙම පිරිසිදු දෙයක් හොය ඉන්න කෙලිස් දුරු කරන කෙලිස් නැති පුරුෂයාට වාලග්ග මත්තම් පාපස්ස මේ පුංචි තනාග බිඳුවක් වගේ තියෙන චූටි වැරද්ද අබ්බමත්තංග කායති විශාල වලාකුලක් වගේ කියනවා. එයාට චූටි එකත් ලොකු ෂොක් එකක් වදිනවා. ඒ ගණන් ගන්න නැති එක්කෙනෙකුට ලොකු එකකට ෂොක් එකක් නැහැ. එහෙම නේද වෙන්නේ? සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා නාබිනන්දාමි මරණං මට මරණයට සතුටක් නැහැ කියලා. නාබිනන්දාමි ජීවිතං මට අමුතුවෙන් ජීවත් වෙන්නත් ඕනේ නැහැ කියනවා. නික්කි පිස්සං ඉමං කායං සම්පජානෝ පතිස්සතු මං හොද සිහියෙන් මේ ශරීරේ අත්හරිනවා කියනවා. බලන්න එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් නේද මේක වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේක වෙන්නේ. ඊළඟට දේශනා කරනවා නාබි නන්දාමි මරණ මට මැරෙන්න ඕනකමක් නැහැ කියලා. නාබි නන්දාමි ජීවිතං මට ජීවත් වෙන්නත් ඕනකමක් නැහැ කියනවා. කාලංච පටිකං කාමි නම් මේ කාලේ බලාගෙන ඉන්නවා කියනවා. නිබ්බිසම් බතකෝ යත මේ බැල මෙහිවර කංකර කර ඉන්නවා කියනවා ශරීරයට 16ක් වගේ. ශරීරයට 16ක් වගේ බැල මෙහි කර ඉන්නවා මේක අත්හරින වෙලාව බලාගෙන. මේක කොයි වෙලාවෙද අතාරින්නේ කියලා එතකන් මේ ශරීරයට ඉතින් කන්න බොන්න දෙන්න පවත්තන්න. උභේන මිදම් මරණ මේව නාමරං පච්ඡං වා පුරීවා දෙපැත්තෙම තියෙන්නේ මරණය කියන ඉස්සරහෙනොත් පස්සෙනුත් නාමරං නොමරී සිටීමක් නෑ කියන. පටිපජ්ජත සාරිපුත්‍රයන් වහන්සේ ළඟට වදාරනවා පටිපජ්ජත ඒ කියන්නේ පටිපජ්ජත කියන්නේ ඉක්මනට ධර්මයේ හැසිරෙන්න මා විනස්සත වෙනසිලා යන්න එපා. ඒ කාලේ පටිපජ්ජත ඉක්මනට පිළිවෙත් පුරන්න මා විනස්සත වෙනසිලා යන්න එපා. කනෝ වෝමා උපච්චග මේ සන සම්පත්තිය ඔබෙන් නැති වෙන්න එපා. කොච්චර ලස්සන අදහස්ද මොනතරම් කරුණාවක්දනේ. මේ සන සම්පත්තිය ඔබෙන් නැති වෙන්න එපා කියනවා. නගරං යථා පච්චත්තං ගුත්තං සන්තර බාහිරං ඈත පළාතක තියෙන නගරයක් ඇතුළයි පිටයි දෙකම රැකපු. ඒ කියන්නේ ඇතුළත් ආරක්ෂාවයි පිටතත් ආරක්ෂාවයි. ඒවන් ගෝපේත අත්තාන අන්න ඒ විදිහට තමන්ව රැක ගන්න කියනවා. ඇතුළයි පිටයි ආරක්ෂා කරන නගරයක් වගේ තමන්ව රැක ගන්න. ඒවන් ගෝපේත අත්තානං තමන්ව රැක ගන්න. කනෝ වෝමා උපච්චගා මේ ලැබිච්ච සන සම්පත්තිය අහිමි වෙන්න දෙන්න එපා. කනා තීතාහි සෝචන්ති නිරයම්හි සමප්පිතා නිරේට වැටිලා මේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙලා නිරේට වැටිච්ච අය සූක කරනවා කියනවා. අනේ මට තිබිච්ච අවස්ථාව අහිමි වුණානේ. මට ධර්මය හම්බ වුණා. මට කලණ මිතුරන්ගේ ඇසුර ලැබුණා. අනේ මම මේක කරගත්තේ නෑ. මම මේ ධර්මයේ පිළිසරණ හදාගත්තේ නෑ කියලා පසුතැවෙනවා කියන නිරේට ගිහිල්ලා. උපසන්තෝ උපරතෝ
උපසාන්ත වූ කෙනා. උපසාන්ත කියන වචනේ තේරෙනවනේ නේ. උපසාන්ත කියන්නේ කලබල නැති. තැම්පත් කෙනා. උපරතෝ ඒ ශාන්ත භාවයේ තුල වාසය කරන කෙනා. මන්ත බහනි. මන්ත බහනි කියලා කියන්නේ ආවට ගියට කතා කරන්නේ නැති. හොඳට හිතලා මතලා නුවණින් කතා කරන කෙනා. අනුද්දතු අහංකාර නැති කෙනා. දුනාති පාපකේ ධම්මේ එයා තමයි පව් ටික ඔක්කොම පිඹහරින්නේ. දුනාති කියන්නේ පිඹහරින්නේ කොහොමද? දූම පත්තංග මාළුතු වේලිච්ච කොළ තියෙන ගහක් තියෙනවා. හුලඟක් ඇවිදින් මේ ගහේ කොළ සොලවල බිම දානවා. ඒ වගේ කියන ඔයා කෙලිස් අයින් කරන්නේ හිතෙන්. බලන්න කොච්චර මේ කතාව කොච්චර පෞරුෂී තියෙන කතාවක්ද? උපසන්තෝ උපරතු මන්ත බාණී අනුද්දතු. උපසාන්ත වෙලා උපසාන්ත භවයේ ඉඳලා මන්ත බාණී පමණ දැන බස් දොඩන. ඒ කියන්නේ මේ අපි දැන් හිතෙන දේවල් කියෝන කෙනෙක් වෙන්න මේකෙදී එහෙම කෙනෙකුට මේ මාර්ගේ වඩන්න අමාරුයි. හිතෙන දේ කියවන්නේ නැති. වැදගත් විදියට කතා බස් කරන. අනුද්දතෝ අහංකාර නැති. අප්පාසී පාපකේ ධම්මේ ඒතකොට පව් ඔක්කොම යා බැහැර කරනවා. දූම මත්තංග මාළුතු හුලඟින් ගහක කොළ හලලා දානවා වගේ. ඔබ දැකලා නැද්ද හුලඟ ඇවිල්ලා මේ ගස්වල කොළ සට ගාලා බිම හලනවා. දැකලා තියෙනවනේ. ඒ වගේ කියන වීරිය ගන්න. උපසන්තු ඒ ශාන්ත වූ කෙනා අනායාසු එහට මහන්සියක් නැහැ කියනවා. විප්පසන්නෝ අනාවිලෝ පහන් වූ සිත් ඇති කැළඹුන් නැති සිතින්. පහන් වූ නොකැළඹුණු සිතින් වාසය කරනවා. කල්යාණ සීලෝ මේධාවි යහපත් සිල් ඇති ප්‍රඥාවන්ත කෙනා. දුක්ඛ සන්ත කරෝසිය එයා තමයි දුක් කෙලවර කරන්නේ. සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පෑවේ කොහෙද? නාලක ගමේ. නාලක ගමේ පිරිනිවන් පාන්න තීරණය කළේ ඇයි? සාරිපුත්තයන් වහන්සේට තිබිච්ච මාතෘ භක්තිය. මොකද තිබුණ මාතෘ භක්තිය අපේ පවුලේ ඔක්කොම ගොඩ ගියා අම්මා ඇර. එතකොට සාරිපුත්තයන් වහන්සේට තේරුණා මේ අම්මා වෙන කාගේවත් කීම අහන කෙනෙක් නම් නෙවෙයි. එතකොට පවුලේ ඔක්කොම මාර්ග අරහත්ත්වයටපත් වෙලා. නිකලස්. ඉතුරුලා ඉන්නේ කවුද? අම්මව බේරන්න තමයි සාරිපුත්තයන් වහන්සේ වැඩි ගමට වැඩිලා මොකද්ද කිව්වේ? මට උඩ තට්ටියේ උඩ කාමරේ මට හදලා දෙන්න කිව්වා මං හිටපු කාමරේ. අම්මා බැලුවේ ඒමකෝ හිටපු කාමරේ එන්න හිතිලවද්ද? ඒ තේරෙන්නේ නැහනේ. කමන්නේ මං හදලා දෙන්නම් කියලා අම්මා හැදුවා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ අමාරුවෙන් උඩට නැග්ගා. උන්වහන්සේට බඩේ ලියන්න පටන් ගත්තා. එතකොට උන්වහන්සේට උපස්ථාන කරන්න ආවේ සක්දෙවිඳු. එතකොට දැන් ඉතින් අම්මා ඉතින් බලන් ඉන්නවා දැන් දරුවට අසනීපයිනේ. අම්මට පේනවා විශාල එළිය එනවා. ඊට පස්සේ ඇහෙනවා කතා බස් කරනවා. අම්මා අහනවා කවුද පුතේ? ඊට පස්සේ කියන මේ සක්දෙවිඳු ආවා. හරි සතුටුයි දැන් සක්දෙවිඳු ඇවිල්ලා මේ කාත් එක්කද කතා බස් කරලා උපස්ථාන කරලා යන්නේ. අපේ පුතත් එක්කනේ ලොකු පුතත් එක්ක. ඊට පස්සේ දැන් එක දෙවුරු එනවා. අන්තිමට කිව්ව ලොකු එළියක් ආවා. කවුද පුතේ අර විශාල එළිය? අම්මයි මහා බ්‍රහ්මයා කිව්වා. හැබැයි එතකොට මහා බ්‍රහ්මයාත් ඇවිල්ලා මගේ පුතාට වඳිනවද? ඔව් අම්මා මේ මට නෙමෙයි කිව්වා වඳින්නේ. ධර්මයට කිව්වා. ඔන්න අම්මා වෙනස් වෙච්ච තැන. ඉතින් ඒ වගේ අර මහා කෙලෙහි ගුණ දන්න කෙලෙහි ගුණ දකින සත්පුරුෂ උත්තමයි.
එක දවසක් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉන්න වෙලාවක තරුණ ළමයෙක් හිටියා. බ්‍රාහ්මණ ළමේ හරි දුප්පත්. එයාගේ නම රාද. එයා නිකන් ඇදිලා ගිහිල්ලා. බුදුරජාන් වහන්සේ දන්නවනේ පින පේනවනේ රාදගේ පින. සංඝයා මැද්දේ අහනවා මේ රාද මොකෝ ළමයි ඔය ඇදිලා ගිහින් කෙට්ටු වෙලා කේන්දේ ඇරි වෙලා මකුණාද කියලා ඇහුවා බුදුරජාන් වහන්සේ. ඒත් රාද කියනවා අනේ ස්වාමීනි මං හරි ආසයි මහාන වෙන්න. අනේ මම මහාන කරන්නේ නැනේ කවුරුවත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයා දිහා බලනවා. බලලා අහනවා මේ ළමයා කාටවත් උදව් කළේ නැද්ද? ඔබ වහන්සේලා කාටවත්. සාරිපුත්තයන් වහන්සේ ඉස්සරහට වැඩියා. වැඩලක ස්වාමීනි මේ ළමයා මට උදව් කළා තියෙනවා කිව්වා. මොකද්ද සාරිපුත්ත ඔබට කරපු උදව්ව? ස්වාමීනි දවසක් මම පින්ඩපාතේ යද්දි මේ ළමයා ඇඟිල්ල දික් කළා මාව පෙන්නුවා කෙනෙකුට. පෙන්ලා කිව්වා ආන් අර ස්වාමීන් වහන්සේට දානි පූජා කරන්න කිව්වා. මට ඒ උදව්ව මතකයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු සාරිපුත්ත ඔබ කෙලෙහි ගුණ දන්නා කෙනෙක්. ඔබ කෙලෙහි ගුණ දකිනා කෙනෙක්. ඔබ මේ ළමයා මහාන කරන්න කිව්වා. එහෙම තමයි රාද පැවිදි වුණේ. ඒ වගේම යන එන මන් නැතුව හිටියා. ඊතා දුකසේ හිඟන වෙලා පොල් කට්ටක් අරන් හිගා කකා හිටපු කොළු ගැටයව මහාන කළා. ලෝසක ඒ සාරිපුත්යන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතය ගත්තොත් එහෙම හිතා ගන්න බෑ අපිට. මේ මහ පොළොව ඒ කාලේ කොහොම ඔරොත්තු දුන්නද කියලා හිතෙනවා. උන්වහන්සේලාගේ ගුණ කඳට. නවිස්සසේ ඒකතේසු වේවං අනගාරේසු පබ්බජිතේසු ආපි. ඇතම් ගිහි අය ඇතම් පැවිදි අය නම් විශ්වාස නැහැ කියනවා. විශ්වාස කරන්න අමාරුයි කියනවා. සාදුපි හුත්වාන අසාදු හෝති. මේ හොඳට ඉඳලා නරක වෙනවා කියනවා. සාදුපි හුත්වාන අසාදු හෝති. හොඳට ඉඳලා නරක වෙනවා. අසාදු හුත්වා පුන සාදු හොಂತಿ. මේ නරකට හිටපු අය ආයෙමත් හොඳ වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ තියෙන මේ හොඳ නරක ගැන විශ්වාස තියන්න බෑ කියනවා ඇතැන් අයගේ. මේක කියන්න හේතු වෙන්න ඇත්තේ එක සිද්ධියක්. දේවදත්ත. ඇයි දේවදත්ත මේ අලකලංචි ඇදලා විශාල වශයෙන් ඉතින් අර්බුද හැදුවානේ. හැදුවට පස්සේ සාරිපුත්යන් වහන්සේට බුදුරජාන් වහන්සේ වදාළ සාරිපුත්‍ය ඔබ මිනිස් මැද්දට ගිහිල්ලා කියන්න කිව්වා. දේවදත්ත සංඝයා නියෝජනය කරන්නේ නැහැ. එයා දැන් සංඝයාට අයිති නැහැ පිටස්තර කෙනෙක් කියලා. එයා භාග්‍යතුන් වහන්සේ මම දැන් හරි අමාරුයි මේක මට දැන් කියන්න. ඒ මං හැමතැනම කී ගියේ දේවදත්ත හරි හොඳයි කියලා. ඒකයි මේ කියන්නේ සාදු පිහුත්වාන අසාදු හෝති. හොඳට ඉඳලා නරක වෙලා යනවා. ඒ නිසා ඇතම් ගිහි පැවිදි අයගේ ගති ගුණ ගැන නම් විශ්වාස කරන්න බෑ කියනවා. මේ හොඳට ඉඳලා මේ නරක වෙනවා කියනවා. මේ නරකට හිටපු අය නැවත හොඳ වෙනවා කියනවා. නරකට හිටපු අය නැවත හොඳ වෙන්නේ කොහොමද? මහාන වෙච්ච පිරිස කඩාගෙන ගියා දේවදත්තත් එක්ක. ගිහලා ඒගොල්ලෝ නරක පැත්තට හැදිලා ගියේ. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ගයා ශීර්ෂයට ගියා. දැන් මේ ගයා ශීර්ෂය කියන්නේ දැන් කඩ ගොඩාක් මැදි තියෙන නිකන් ගන්ධස්සාර තැන. ඒ හරි වෙපිලිහිට මංගල ගෞරව කියලා මේ කෝවිලක් හදාගෙන ඉතින් දැන් තියෙන්නේ. එතකොට එතන ගයා ශීර්ෂයට සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ගිහිල්ලා අර නරකෙට හිටපු අය ආයෙමත් හොඳ කළා. ඒ නිසා ඒ ඇත්තන්ගේ ගුණේ ගැන අපිට විශ්වාසය තියන්න බෑ කියනවා. කාම ඡන්දෝච ව්‍යාපාදෝච තීන මිද්ධංච බික්කුණෝ
උද්දච්චං විචිකිච්ඡාච පංචතේ චිත්තකේලිසා. කාම අරමුණු වලට ඇති ආසාව, තරහ මනාප, නිදිමත අලස බව, හිතේ විසිරීම, සැකේ, මේ හැම එකක්ම භික්ෂුවගේ හිත කෙලසනවා. පංච නීවරණයන් ප්‍රහාණය කරපු සාරිපුත්‍රයන් වහන්සේ කොච්චර ලස්සනට ඒක දකින්න ඇදනේ. යස්ස සක්කරිය මානස්ස අසක්කාරේන චූභයං. සත්කාරයත් අසත්කාරයත් කියලා දෙකක් තියෙනවා ලෝකේ. සත්කාර සම්මාන ලැබෙනවා. ඒ වගේම අසත්කාර අවමාන, ඒ දෙකටම සමාධිය කම්පා වෙන්නේ නැහැ කියනවා. අප්‍රමාදී විහාරීව වාසය කරනවා නම්. ඒ සාරිපුත්‍රයන් වහන්සේට හරියට නින්දා පහසාවේ නැද්ද? සාරිපුත්‍රයන් වහන්සේට හරියට එකපාරක් සාරිපුත්‍රයන් වහන්සේ ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තොත් හරි සරල සෞම්‍ය අහිංසක ජීවිතයක් ගෙවලා තියෙන. ඒක සිද්ධියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මන්තානි පුත්ත පුන්න කියන භික්ෂුන් වහන්සේට හරියට වර්ණනා කළා. මන්තානි පුත්ත භික්ෂුන් වහන්සේ දස කතාවේ ඉදෙන කෙනෙක් කියලා. ඒ සාරිපුත්තයන් වහන්සේ එතකොට දැකලා නැහැ. කවුද මේ මන්තානි පුත්ත භික්ෂුන් වහන්සේ දස කතාවේ ඉදෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා කියලා කියනවා. ඉතින් කොමාරි භික්ෂුන් වහන්සේලා හෝඩුවාවක් කිව්වා. කිව්වා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අන්න මන්තානි පුත්ත තෙරුන් වහන්සේ වැඩලා කියලා ආරංචි අන්තවනේ ඉන්නවා කිව්වා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේත් මන්තානි පුත්ත තෙරුන් වහන්සේ බහැ දකින්න හිතාගෙන අන්දවනේට වැඩියා. අන්දවනේ මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ ගහක් යට භාවනා කරමින් ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේ ගිහින් පැත්තකින් භාවනා කරමින් ඉන්නවා. කරදර කරන්න ගියේ නැහැ. ඊට පස්සේ භාවනාවෙන් නැගිට්ටා මන්තානි පුත්ත තෙරුන් වහන්සේ. දැන් ඒක බලාගෙන හිටිය තමයි සාරිපුත්තයන් වහන්සේ හිටියේ. ළඟට ගිහින් වාඩුණා. වාඩි වෙලා ඇහුවා ඔබ වහන්සේද මන්තානි පුත්ත තෙරුන් වහන්සේ කෙනෝ කිව්වා. ඔබ වහන්සේ ඇයි මහණ වුණේ? මම මහණ වුණේ නිවන් අවබෝධ කරන්න කිව්වා. ඒ කොහොමද? ඉතින් රත විනීත සූත්‍රයේ විස්තරي ලස්සනට විස්තර කළා. ඉතින් සාරිපුත්තයන් වහන්සේට හරි සතුටින් අනුමෝදන් වුණා. ඊට පස්සේ මන්තානි පුත්ත මහරහතන් වහන්සේ අහනවා ඔබ වහන්සේ කවුද? අනේ මට තමයි කියනවා සාරිපුත්ත කියන්නේ. එතකොට මන්තානි පුත්ත මහරහතන් වහන්සේ කියනවා අනේ ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක ධර්ම සේනාධිපතින් වහන්සේ නම් මේ මෙතෙක් වෙලා මල් ළඟ ඉඳලා මේ කතා කළේ. මම මේක කලින් දැනගෙන හිටියානම් මම ගොළු වෙනවා කිව්වා. ඒක සාරිපුත්තයන් වහන්සේගේ කොහොමද මේ ගුණ සම්පත්? නේද? ඒ උන්වහන්සේගේ ගුණය හරිය අසිරිමත්. තං ජායිනං සාතතිකං සුකුම දිට්ඨි විපස්සකං. නිරන්තරයෙන්ම සමාධිය වඩමින් ඉන්න. සියුම් විදියට දෘෂ්ටි විදර්ශනා කරන, උපාදාන ක්ෂය කිරීමට ආසා කරන, උපාදාන වඩන්න නෙමෙයි, උපාදාන ක්ෂය කිරීමට ඇලී සිටින කෙනා ඇද්ද ඔහුට තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. ඊළඟට සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඔබට මතකද භික්ෂුන් වහන්සේලා පිරිසක් කෑකොස්සන් ගහලා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඒ භික්ෂුන් වහන්සේලා ආපහු යන්න කිව්වා. මේ මාළු වලන් තැන නෙමෙයි මේ කිව්වා. කියලා පිටත් කළා. පිටත් කළා. හැබැයි ඒකෙදි ඒ පිටත් කිරීමේදී සාරිපුත්ත මොග්ගලන් රහතන් වහන්සේලාත් එක්කමයි පිටත් කළේ. ඒ සාරිපුත්ත මොග්ගලන් රහතන් වහන්සේලාගේ අලුත මහාන වෙච්ච සංඝ පිරිසක් තමයි යාවේ. ඉතින් ඒ උන්වහන්සේලා ඉතින් සෑහෙන්න සද්ද කරන්න ඇති. එතකොට තමයි බුදුරජාන් වහන්සේ අන්න ගහලා කිව්වේ දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේලාට එක්කම පිටත් වෙලා යන්න කිව්වා. ඊට පස්සේ මොකද වුනේ?
ඔව් එතකොට ගමේ ශාක්‍ය වංශී පිරිසක් හිටි ශාක්‍ය ගමක යහෝ ස්වාමීනි මොකද ඔබ වහන්සේලා මේ ආපු ගමන් යන් අනේ අපි භාග්‍යතුන් වහන්සේ නිරපෙව්වා කියලා. හරි ලස්සනයි ජීවිතනේ. ඇතුළ පිට කියලා දෙකක් නැහැ. ඇතුළයි පිට දෙකම එකයි. අනේ අපි බැහැර කළා. ඒකද මේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා මේ බැහැර කළා තියෙන්නේ. ඊට පස්සේ ඉන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා වැඩ ඉන්න කියලා භාග්‍යතුන් වහන්සේට කියන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි මේ අලුත මහාන වෙච්ච අය අද ඊයේ උපන්න වහු පැටවු වගේ කිව්වා. ඉතින් මව් වැස්සි නැත්තම් වහු පැටවු හොඳට හැදෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ආය අනුකම්පාවෙන් කන්න කිව්වා. අලුත හිටවපු ගස් කොළන් වගේ කිව්වා. වතුර නැත්තම් මේ ගස් කොළන් වැඩින්නේ නැහැ කිව්වා. වතුර දානවා වගේ කිව්වා භාග්‍යතුන් වහන්සේගෙන් උපකාරයක් ලැබීම. එහෙනම් එන්න කියන්න කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අර සංඝ විස ටික වහා දැන් ඉතින් එහෙනම් ඉක්මනට පාසිවුරු ගන්න දැන් අපි ආපහු ඉක්මනට යන් කියලා දොන්න පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන් භාග්‍යතුන් වහන්සේ ඇහුවා සාරිපුත්‍ර දැන් මම ඔබව නිරපා හරිද්දි ඔබට මොකද්ද හිතුනේ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම හිතුණා කිව්වා. භාග්‍යතුන් වහන්සේ විවේකයටයි කැමති. විවේකයෙන් ඉදී වාසය කරන්නේ. එතකොට පිරිසට කතා බස් කිරීමේ උනන්දුවක් නැහැ. ඊට මාත් විවේකයෙන් ඉන්නවා. නවත්තන්න ඔය කතාව කිව්වා. මොග්ගල්ලාන ඔබට මොකද්ද හිතුනේ කියලා මට හිතුණා කිව්වා. භාග්‍යතුන් වහන්සේ කැමති විවේකයෙන් ඉන්න. මමයි සාරිපුත්තුනි අපි එකතු වෙලා මේ සංඝයාට උදව් උපකාර කරන්න ඕනේ කියලා සාදු සාදු කියලා අනුමත කළා. එතකොට අර සාරිපුත්තයන් වහන්සේට අන්න එතනදී තමයි චුට්ටක් අර විවේකීට හිත එකපාරට ගියපු තැන. ඒ වගේම එක තැනක තියෙනවා සාරිපුත්තයන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. අහනකට සාරිපුත්තයන් වහන්සේට එකපාරට ඒක සීකර ගන්න බැරුව යනවා. භූත මිදම් පස්ස පුතු මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් කියලා දකින්න කියන කියපු ගමන් සාරිපුත්තයන් වහන්සේට දහම් ගංගාවක් ගලනවා වගේ එනවා ධර්මයේ. කියන මට ඉවිලේ චුට්ට ප්‍රමාද වුණා කියනවා. භාග්‍යතුන් වහන්සේ සිහි කරපු ගමන් මට ඔක්කොම වැටිලා ගියා කියනවා. ඒ වගේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය හරි ආශ්චර්යයි. මහා සමුද්දෝ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන්නේ මහා සමුද්දෝ මහා සමුද්‍රයේ තියෙනවා. මහා පඨවි පෘථිවියේ තියෙනවා. පබ්බතෝ පර්වත තියෙනවා. අනිලෝ ජලයේ තියෙනවා. නමුත් මෙයා සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා උපමායන යුජ්ජන්ති සත්තු වර විමුක්තිය. භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නපු ශ්‍රේෂ්ඨ විමුක්තියට මට උපමාවක් නම් තේරෙන්නේ නැහැ කියනවා. ගංගා පොළව කඳු ජලයේ තිබ්බට මට මේවෙන් උපමාවල් කියන්න තේරෙන්නේ නැහැ කියනවා. ඒතර කොච්චර උන්වහන්සේගේ අත්දැකීම ප්‍රබලයිද? චක්කානුවත්තකෝ තේරෝ මහා ඥානී සමාහිතෝ පඨවා පග්ගි සමානෝ නරජ්‍යති නදුස්සති. චක්කානුවත්තකෝ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම චක්‍රය අනුවර්තනය කරන ධර්ම චක්‍රය භාග්‍යතුන් වහන්සේ ධර්ම චක්‍රය පෙරලගෙන යනවා. ඒකේ ඒ විදිහටම පෙරලගෙන යනවා. මහා ඥානී මහා ඥානයකින් යුක්තයි. සමාහිතෝ චිත්ත සමාධියෙන් යුක්තයි. පඨවි ආපෝ අග්ගි ජලය වගේ පොළොව වගේ ගින්න වගේ ඒ සමානයි. නරජ්‍යති කිසිවකට ඇලෙන්නේ නැහැ. නදුස්සති කිසිවකට කිපෙන්නේ නැහැ කියන සාරිපුත්තයන් වහන්සේ. ඒ සිද්ධිය ඔබට මතක ඇති. සාරිපුත්තයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට මොකක් හරි අභූත චෝදනාවක් කරන්න ඒක හාමුදුරු කෙනෙක් පැලෑනක් කල්පනා කර කර හිටියා.
ඉන්නකොට සාරිපුත්තයන් වහන්සේ චාරිකාවේ වඩින්න පිටත් වෙද්දී ඒ සාරිපුත්තයන් වහන්සේගේ සිවුරු කොන උන්වහන්සේගේ ඇඟේ වැදුණා. පිටත් වෙනකොට උන්වහන්සේ ඇදගෙන වැටුණා. ඊට පස්සේ සංඝයා කලබල වෙලා එතන හිටපු සාරිපුත්තයන් වහන්සේ වැඩියා. සංඝයා කලබල වෙලා මියා නැගිටිව්වා. හඬාගෙන තුනා අනේ මට මෙහෙම කළා අනේ කවුද අපේ කලේ මොකද්ද කලේ කියලා ඇහුවා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ඇඟේ හැප්පීගෙන දඩාස් ගාලා මම පෙල්ලගෙන ගියා කිව්වා. මගෙන් සමාව ගත්තෙත් නෑ මොකවත් නෑ කිව්වා. දැන් ඉතින් මේක මහා කෝලහල ගියා. බුදුරජාණන් වහන්සේ ගාවටත් ගිහිල්ලා දැන් මේ ආඳුර මේක කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බොහොම හොඳයි. ඔහා පොඩ්ඩක් කොහොම ඉන්න දැන් උන්වහන්සේ වැඩියා චාරිකාව පණිවිඩෙක් වික්මන්ට වඩින්න කියන සාරිපුත්තයන් වහන්සේට. ආනන්දයන් වහන්සේ දැක්ක මෙතනදී සාරිපුත්තයන් වහන්සේගේ ගුණයක් ඉස්මතු වෙනවා. ආනන්දයන් වහන්සේ ඉක්මනින් හැමතැනම කුටියක් ගාන කියාගෙන ගියා. වඩින්න ආයිපතුන් වහන්සේ වඩින්න අද අපේ සාරිපුත්තයන් වහන්සේ සිංහනාද කරනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා සාරිපුත්ත මේ කියන්නේ මේ භික්ෂුව මේ චෝදනා කරන්නේ පෙරලගෙන ගියා කියලා. දඩාස් ගාලා. ඊතරක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨානේ නොපිහිටි කෙනෙකුට නම් එහෙම වෙන්න ඉඩ තියෙනවා. සතිපට්ඨානේ පිළිතල නැත්තම් සතිපට්ඨානේ පිළිටපු කෙනෙකුට ඔක වෙන්න බෑ කිව්වා. කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම මේ මහ පොළොව වගේ හිතන කෙනෙක් කිව්වා. මහ පොළොවේ අසූචි දානවා කිව්වා. ජරාව දානවා කිව්වා. මල් දානවා කිපෙන්නේ නැහැ කිව්වා. මම ජලයේ වගේ කිව්වා. ජලයේ අසූචි හොදනවා කිව්වා. ජරාව හොදනවා කිව්වා. ජලයේ කිපෙන්නේ නැහැ කිව්වා. ගින්න වගේ කිව්වා. ගින්නේ ජරාව පුච්චනවා කිව්වා. හොඳ දේවලුත් පුච්චනවා කිව්වා. නමුත් ඒ ජරාව පිච්චුවා කියලා ගින්න කිපෙන්නේ නැහැ. හොඳ දේ පිච්චුවා කියලා ගින්න ඒකට සතුටු වෙන්නේ නැහැ. හොඳ දේ හේදිලා ගියා කියලා ජලයේ සතුටු වෙන්නේ නැහැ. හොඳ දේ නරක දේ හේදුවා කියලා ජලයේ කිපෙන්නේ නැහැ. පොළොවත් එහෙමයි කිව්වා. ඊට පස්සේ කිව්වා භාග්‍යවතුන් වහන්සේ මේ ලස්සනට ජීවත් වෙන්න කැමති. ගෑන් ළමයි කරි පිරිමි ළමයි කරි ඉන්නවා. ඒගොල්ලන්ගේ ශරීරයට එයා හොඳට නාල ලස්සනට ඉන්න වෙලාවේ බලුකුණක් කරේ දැම්ම වගේ කිව්වා මේ ශරීරය. මම පිළිකුලෙන් ඉන්නේ කිව්වා. ඊළඟට කිව්වා මේ රොඩි කොළුවෙක් නීච සිතින් පාරට බහලා යනවා වගේ කිව්වා. පාපිස්සක් වගේ සිතකින් කිව්වා මම මේ පාරට බහලා යන්නේ. මෙහෙම කියාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඉක්මනින් වැටිලා සමාව ගන් කිව්වා. ඇයි? ඔව් හිස හත් කඩකට පැලෙන්න ඉස්සෙල්ලා සමාව ගන් නැත්තම් ඉවරයි කිව්වා. එතකොට බලන්න සාරිපුත්තයන් වහන්සේගේ ස්වභාවය. මං හිතන ඒව වෙන්නේ නැති මේ ගාථාවලට මේ පොඩියට මතක් කර උන්වහන්සේ වදාළේ. හරීම සොඳුරු චරිතයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතය හරි සොඳුරු චරිතයක්. උන්වහන්සේගේ චරිතයේ තුලින් මේ ශාසනයට දීපු ආලෝකේ මෙතකයි කියන්න බෑ. සාරිපුත්තයන් වහන්සේට හරියට ආදරය කළා ආනන්දයන් වහන්සේ. සමහර භික්ෂුන් වහන්සේලා සාරිපුත්තයන් වහන්සේට එක නෝකඩු කිව්වා. එතකොට එක දවසක් බුදුරජාන් වහන්සේ අහනවා ආනන්දය ඔබටත් සාරිපුත්තයන් රුස්සන් නැද්ද? අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ යමකට රුස්සන් නැත්තම් ඒ සත්පුරුෂයෙක් නම් නෙවෙයි කියනවා. සාරිපුත්තයන් වහන්සේ සත්පුරුෂයන්ට ප්‍රියමනාපයි කියනවා. කල්යාණ මිත්‍රයෝ කියනවා. බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා සේයතාපි භික්කවේ සේයතාපි ජනිත්ති එවං සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. මහණෙනි සාරිපුත්තයන් වහන්සේ අම්මා වගේ කියනවා. දරුවන් බිහි කරන
අම්මා වගේ කියනවා. සෝතාපට්ටි ඵලයේ විනේති. ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාව සෝවාන් ඵලයට පත් වෙනකම් පුහුණු කරනවා කියනවා. මොග්ගල්ලානෝ ජාතස්ස ආපාදේතා. උපන් එක්කෙනාට කිරි පොවනවා කියනවා. කිරි අම්මා. උත්තමත්‍රි විනේති. මොග්ගලයන් වහන්සේ කියනවා ඊතුරු මාර්ගඵල වලට හික්මවන්නේ. එතකොට බලන්න අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දිනමු සුළුපටු දෙයක්ද මේ ශාසනය කළා තියෙන්නේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ කළා තියෙන්නේ මොකද්ද? ඔව් ශාසනයට ඇතුළු වෙන භික්ෂුන් වහන්සේලා සෝවාන් ඵලයටපත් වෙන්න ඔව් පත් වෙන්න උනන්දු කරලා මාර්ගයේ ප්‍රතිපදාව කියලා දෙනවා. ඒක මොකක් වගේද? අම්මා වගේ කියනවා. උපද්දවනවා කියනවා මේ ශාසනයට. එතකොට ඒ දවසක් සාරිපුත්තයන් වහන්සේ පිරිනුවන් පෑවා. ඔය නාලක ගමේදී. පිරිනුවන් පෑවට පස්සේ ඉතින් ආනන්දයන් වහන්සේ වැඩ හිටිය භාග්‍යවතුන් වහන්සේ ළඟ සාරිපුත්තයන් වහන්සේ වැළඳු පාත්‍රේ සාරිපුත්තයන් වහන්සේ පොරෝපු සංගල සිවුර ඔය දෙක ඔච්චරයි තිබ්බි වස්තුවට. සංගල සිවුරයි පාත්‍රේ අරගෙන භික්ෂුන් වහන්සේලා වැඩියා. වැඩිලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ තිබ්බා. කියලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සම්පත් කිව්වා. මෙච්චරයි කිව්වා තියෙන්නේ. සංගල සිවුරයි පාත්‍රේ උන්වහන්සේ පිරිනුවන් පෑවා කිව්වා. එතකොට ආනන්දයන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ පිරිනුවන් පෑවා කියන වචන ඇහෙනකොට මගේ පපුව හිර වුණා කිව්වා. මට හිතා ගන්න බෑ මම දැන් මොකද්ද කරන්න කියලා මට දිශා පේන්නේ නැතුව ගියා කිව්වා. ඒකට මහා කාරුණිකයන් වහන්සේ අපි ආනන්දයන් වහන්සේගේ සිහි උපද්දවනවා. ආනන්ද එහෙම කියන්න එපා. ඔබේ සීලයත් අරගෙනද පිරිනුවම් පෑවේ සාරිපුත්ත. ඔබේ සමාධියත් අරන් ගියාද? ඔබේ ප්‍රඥාව අරන් ගියාද? ඒ තමා පිහිට කරගන්න එක වෙනස් කරගන්න එපා කියලා නේද කියන්නේ. තමා පිහිට කරගන්න එක තුල ඔබ ඉන්න කියනවා. කලබල වෙන්න එපා කියනවා. ඒ ශාස්ත්‍රුත්වය ඒක තමයි. ඒක තමයි නායකත්වය. ඒක තමයි පිළිසරණ. එක දවසක් ඒ සිද්ධිය වෙලා කිට්ටුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දැන් ඒ වෙද්දී සාරිපුත්තයන් වහන්සේ පිරිනුවන් පාලා මහා මොග්ගල්ලාණන් වහන්සේත් පිරිනුවන් පාලා දැන් සංඝයා වැඩ ඉන්නවා සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස දිහා බලලා කියනවා මහණෙනි සංඝයා හිස් වගේ මට තේරෙනවා. යම් තැනක සාරිපුත්තයන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වැඩ සිටිනවාද මට මේ පැත්ත ලොකු එළියක් පේනවා. මට මේ පැත්ත බලන්න දෙයක් නැහැ කියනවා. යම් තැනක සාරිපුත්ත මොග්ගල්ලාණ නැද්ද ඒ පැත්තම හිස් කියනවා. ඉතින් ඒ සාරිපුත්තයන් වහන්සේ පඤ්ඤා පාරමින් පත්තු ප්‍රඥා පාරමිතාවෙහි මුදුන්පත් මහා බුද්ධිය ඇති මහා මති මහා ප්‍රඥාව ඇති අජලෝ ජඩ නැති. සාමාන්‍යයෙන් අපි විවහාරය තියෙනව නේද? ජඩයක් කියලා කියනවා. මොකද ජඩය කියන එකේ තේරුම මොකද්ද? ජඩය කියලා කියන්නේ වැඩෙන්නේ නැති මුලට කියන නමක්. එතකොට අජල ඒ කියන්නේ වැඩෙන්නේ නැති මුල තියෙන කෙනෙක් නෙමෙයි වැඩෙන මුල් තියෙන කෙනෙක්. ජල කියලා කියන්නේ මුල විතරයි. සාමාන්‍යයෙන් ගස්වල මුල් වලට කියන නමක් තමයි ජල. මහ ප්‍රණලයන්. ඒක සද්ද කරනවා ල කියලා. ජල කියලා සද්ද කරන්නේ. එතකොට ඒ අපිට උච්චාරණ පුරුදු නැහැ මේ රටේ උච්චාරණ නැහැ. එතකොට අජලෝ කියලා කියන්නේ ඒ ජඩ නැති. ඒ කියන්නේ ප්‍රകൃතියෙන් ඉන්නවන මිනිස්සු දිනුවේ නැති එයාට කියන නම තමයි ජඩ.
ඒ බඳු කෙනෙක්. ඒ කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඒ ජඩ නැති කෙනෙක්. ජඩ සමානු. මෝඩ නැති කෙනෙක්. මෝඩෙක් වගේ ඉන්නවා කියනවා. දර සාරිපුත්තයන් වහන්සේ කියන ඉස්සරහට කියන ප්‍රඥා පාරමිතාවෙන් කෙල පැමිණි. මහා බුද්ධි මහා මති කෙනෙක්. කිසිවක් දන්නේ වගේ ඉන්නවා කියන. සදා චරති නිබ්බුතු හැමතිස්සෙම නිවුණු හිතින් වාසය කරනවා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ වදාලා පරිචින්නෝ මයා සත්තා මවිසින් ශාස්ත්‍රුන් වහන්සේව හොඳින් ආශ්‍රය කළා. ඇසුරු කළා. කතම් බුද්දස්ස ශාසන හොඳින් ඇසුරු කළා කියලා කියන්නේ ධර්මයේ පුරුදු කරාට කියන විදියක්. හැබැයි ඒ ව්‍යවහාරය අදත් ලෝකේ තියෙනවා. දැන් කෙනෙක් ගිහිල්ලා නරක වුණා හොඳට ආශ්‍රය කරලා ආව නේද කියලා අහවනේ. නරක වුණාම අපි ඒක කියන්නේ. දැන් මේක හොඳට ඒක කියන්නේ. පරිචින්නෝ මයා සත්තා ශාස්ත්‍රුන් වහන්සේ මං හොඳින් ආශ්‍රය කළා. කතම් බුද්දස්ස ශාසන භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මා විසින් කරන ලද්දේය. ඕහිතු ගරුකෝ බහරු ගරු බහරේ බැහැර කළා. ඒ කිවි කෙලිස් සයින් කළා. භවනෙත්ති සමූහතා භවයට පුද්ගලයාව බැඳ දමන හිර කරන භව රැහන් මුලින්ම සිදලා දැම්මා. ඊරවසේ බුදුරජාණන් සාරිපුත්තයන් වහන්සේ වදාලා සම්පාදේතප්පමාදේන බුදුරජාණන් වහන්සේ වදාළ එකමයි කියන්නේ අප්පමාදේන සම්පාදේත කියලා බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්තයන් වහන්සේ වදාරන සම්පාදේත අප්පමාදේන අප්‍රමාදීව කටයුතු කරන්න. ඒසා මේ අනුශාසනී මාගේ අනුශාසනාව යයි දැන් අපි පුරුදු වෙලා තියෙන අනුශාසනා සිංහලෙන් කියන්නේ නේ. ඒක පාලියෙන් කියන්නේ අනුශාසනී. හන්දාහං පරිනිබ්බිසං විමුක්තෝ මේ සබ්බදී මම මේ ලෝකේ සෑම දෙයකින්ම නිදහස් වුණා. මම දැන් පිරිනිවන් පාන්න යන්නේ කියලා සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාවදාලා. එතකොට සාරිපුත්තයන් වහන්සේගේ ගාථා තමයි අපි මෙතෙක් වෙලා මේ ශ්‍රවණය කළේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ උතුම් ගාථා තමයි අපි මේ ශ්‍රවණය කළේ. එතකොට ඔන්න මේ ගාථා වලින් අපිට සාරිපුත්තයන් වහන්සේ යම් කිසි ප්‍රමාණයකට අඳුන ගන්න ලැබුණා. උන්වහන්සේ කාන්තේම නිකලෙස්. එතකොට සාරිපුත්තයන් වහන්සේගේ චරිතයේ බිහුණි මොකින්ද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් සේල බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ කවුද? ඒතර කියනවා මේ සේල මමත් රජෙක් කියනවා. රජෙකුගේ විස්තර කියනවනේ. ඒ පරිපූර්ණ කායෝ සුරුචි ඔන්නම තියෙන ලස්සනට වචන සීල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ අමතන අවස්ථාව. අන්න ඒකෙදී මේ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ සාරිපුත්තයන් වහන්සේව මේ කවුරු හැටියටද? ඔව් මහා ධර්ම සේනාධිපති කෙනෙක් හැටියට තමයි ඒ සීල සූත්‍රය හඳුන්වා දෙන්නේ. ඒක මේ සීල මහරහතන් වහන්සේ පස්සේ ඒ සීල මහරහතන් වහන්සේ ඒක විස්තර කරනවා හරි ලස්සනට. ඒක කියනවා ආනවන කියනවා ධම්ම රාජෝ හමස්මි සීල ධම්ම රාජා අනුත්තරු භාග්‍යවතුන් වහන්සේ සීල බ්‍රාහ්මණයට කියන සීල මම අනුත්තර වූ ධර්ම රාජන් ධම්මේන චක්කං වත්තේමි ධර්මයෙන් තමයි මේ චක්‍රය කරකවන්නේ. චක්කං අප්පතිවත්ති හැබැයි කරකවන චක්‍රේ වෙන කෙනෙකුට කරකවන්න බෑ කියනවා ආපස්සට. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සම්බුද්ධෝ පටිජානාති ධම්ම රාජා අනුත්තරු ධර්ම රාජ අනුත්තරු සම්බුද්ධ කියලා ඔබ වහන්සේ ප්‍රතිඥා දෙනවා.
ධම්මේන චක්කං වත්තේමි ඉති භාසසි ගෞතම ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ කියනවා ධර්මයෙන් මේ චක්‍රේ කරකවනවායි කියලා. කෝණු සේනාපති භූතු භවතුන් වහන්සේගේ සේම්පති කවරහුද? ශ්‍රාවකෝ සත්තු අන්වයෝ ශාස්ත්‍රඥ වහන්සේ අනු යන ශ්‍රාවකයා කවුද? කෝතේ මං අනුවත්තේති ධම්මචක්කම් පවතිතං ඔබ වහන්සේ මේ කරකවන ධර්මචක්‍රේ ඒ විදිහට කරකවන තව කෙනෙක් ඉන්නවාද? මයා පවත්තිතං චක්කං ධම්මචක්කං අනුත්තරං මා විසින් පවත්තන ප්‍රවර්තනය කරනු ලබන අනුත්තර වූ ධර්මචක්‍රය සාරිපුත්තු අනුවත්තේති අනුජාතෝ තථාගතං තථාගත අනුජාත වූ සාරිපුත්‍රයන් තමයි මේ ධර්මචක්‍රේ පවත්වනු ලබන්නේ. ඉතින් මේ උතුම් සාරිපුත්‍රයන් වහන්සේගේ උතුම් ජීවිතය දිහා බැලුවහම ඒ විදිහේ රහතන් වහන්සේලාගේ සෑහෙන විස්තර මේ තේර ගාථාවල තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල බුද්ධ ධම්ම සංඝ කියලා රත්න තුනක් තියෙනවා. එතකොට මේ බුද්ධ රත්නය මේ ලෝකයට එළිය කරපු ලෝකෙ එළිය දුන්න සුවිශේෂ මාණික්කයක්. ඉතින් බුද්ධ රත්නය ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද විස්තර කරන්නේ? යංකින්ච විත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයං රතනම් පණීතං නනෝ සමං අති තථාගතේන යම් කිසි ප්‍රණීත වූ රත්නයක් මෙලොව හෝ පරලොව හෝ ස්වර්ගයක ඇද්ද නනෝ සමං අති තථාගතේන තථාගතයන් වහන්සේ හා සමාන රත්නයක් මාණික්කයක් මේ ලෝකේ නැහැ කියනවා. ඉදම් බුද්ධේ රත්නම් පණිත ඒක තමයි කියන බුද්ධ රත්නිය ඇති ශ්‍රේෂ්ඨ භාවය. ඒ වගේම තමයි ධර්ම රත්නය. ධර්ම රත්නියත් ඒ වගේ තමයි සංඝ රත්නේ. ඒක සංඝ රත්නේ හඳුනා ගන්න තමයි මේ අපි මේවා කියවන්නේ. මේවා කියුවට පස්සේ සංඝ රත්නේ කියලා අපිට හරි පැහැදීමක්. එතකොට අපි ත්‍රිවිධ රත්නේ සරණ යනකොට අපි පැහැදීමෙන් හිතුව තමයි ත්‍රිවිධ රත්නය සරණ යන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කරුණ සහිතව සිත පහදවාගෙන. ධර්ම රත්නේ සරණ යන්නේ කරුණ සහිතව සිත පහදවාගෙන. සංඝ රත්නේ සරණ යන්නේ කරුණ සහිතව සිත පහදවාගෙන. ඒකට හරි උදව්වක් මේ තේර ගාථා, තේරී ගාථා ඒ හැම එකකින්ම අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන සිහි කරගන්න හරියට උදව් උපකාර. ඒ නිසා අපි මේ ශ්‍රාවක සංඝ රත්නයට নমස්කාර කරමු. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට මම নমස්කාර කරමි. මාගේ নমස්කාරය වේවා. සාදු සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ
දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙතං ලෝකස්සාති සාදු සාදු සාදු